මේ අලුත් ළමයි මගේ 2000 මේ කියන්නේ දැන් අර කට්ටියගේ දෙවෙනි පාඩම ඉවර වුණාට පස්සේ තුන්වෙනි පාඩම පටන් ගන්නවානේ. තුන්වෙනි පාඩම පටන් ගත්තාම ඔය කට්ටිය තුන්වෙනි පාඩමට එන්න ඕනේ. හරිද? අලුත් ළමයි තුන්වෙනි පාඩමට එන්න ඕනේ. හරිද? මට ඔය අමතක වෙයි කියලාම ඉස්සරෝම ඔය ටික කියලා ඉන්නේ. ඒකට අලුත් ළමයි තුන්වෙනි පාඩමටත් එන්න ඕනේ. මම පටන් ගත්තී ඔය කට්ටියව පරණ ළමයිගේ ගෲප් එකට දානවා. ඒ පාඩම පටන් ගද්දී පරණ ළමයිගේ ගෲප් එකට දානවා. හරිද? මොකද මම ආය අලුතෙන් ගෲප් එකක් හදනවා. අනිත් ගෲප් දෙකම අයින් කරලා ඉවර වෙලා මේ තුන්වෙනි පාඩම පටන් ගත්තා. මම හිතන්නේ බොහෝ විට ඉතින් තුන්වෙනි පාඩමට අලුත් ගෲප් හදන්න ඕනේ නැති වෙයි. පිළිවෙතලාවේ ක්ලාස් එක පටන් ගන්න පුළුවන්. ඒකට ඔන්ලයින් කරන ළමයි ටික ඉන්නවනේ. දුර ළමයි. යාලට ඔන්ලයින් දිගටම යනවා. දුර ළමයින්ට ඔන්ලයින් දිගටම යනවා. කොළඹ, වැලිමඩ, එතකොට හැටන් ඔය පැත්තේ ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයින්ට දිගටම ඔන්ලයින් ක්ලාස් එක යනවා. හරිද? ඒකට ඒ ළමයි බය වෙන්න එපා කිසිම වෙලාවක අනිවාර්යෙන් 2023 වෙනකම්ම මේ කට්ටියවම ඔන්ලයින් අරගෙන යනවා. රයිට්? හරි. මම ඔය කට්ටියට හොඳට ඇහෙනවද? එහෙම ඇහෙන දෝෂ එහෙම තියනවද? ඇහෙන්නේ නැති දෝෂ? මම හිතනවා හොඳට ඇහෙනවා ඇති කියලා. එහෙම ඇහෙන්නේ නැති දෝෂ තියෙනවා නම් මට කියන්න. ඇහෙනව නේද කට්ටියට? ෂේප් හොඳයි රයිට්. අපි මොකක් හරි මාතෘකාවක් දාගත්තද? මට පොඩ්ඩක් කියන්න කී සතිය අන්තිමේට අපි මොකද්ද කරේ කියලා? කවිෂා චොටක් කියන්නකෝ. පොඩ්ඩක් ඉන්න කවිෂා. right නියුක්ලියෝන එහෙම නැත්නම් නියුක්ලයිඩ් කියලා කියන්නේ යම් කිසි සංයෝගයක හරියටම පරමාණු ක්‍රමාංකය සහ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් නොවි සමස්ථානික වල වෙනස් වුණානේ. එහෙම වෙනස් වෙන්නේ නැත්නම් හරියටම සමස්ථාන එම පරමාණු යම් කිසි අපි හිතන පරමාණුවේ ප්‍රෝටෝන ගානක්, නියුට්‍රෝන ගානක්, ඉලෙක්ට්‍රෝන ගානක් නියතයි නම් අපි ඒකට කියනවා නියුක්ලයිඩයක් කියලා. එහෙම නැත්නම් නියුක්ලියෝනයක් කියලා කියනවා. right නේද අපි කතා කරන්නේ නියුක්ලයිඩ් එහෙම නැත්නම් නියුක්ලියෝන right හරි ලියන්නේ යටතේ යම් නිශ්චිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් හා යම් නිශ්චිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් හා යම් නිශ්චිත ප්‍රෝටෝන සංඛ්‍යාවක් හා නිශ්චිත නියුට්‍රෝන සංඛ්‍යාවක් සහිත නිශ්චිත නියුට්‍රෝන සංඛ්‍යාවක් සහිත නිශ්චිත නියුට්‍රෝන සංඛ්‍යාවක් සහිත අයනයක් හෝ සංයෝජනය වූ පරමාණුවක් නියුක්ලයිඩ් නම් වේ. right නියුක්ලයිඩ් නම් වේ. නියුක්ලයිඩ් නම් වේ. right ඒ කියන්නේ හරි ලිවනේ ඊළඟ පොයින්ට් එක පරමාණුක
क्रमांक हा स्कंद क्रमांक निश्चितව දක්වන ලද පරමාණුක ප්‍රභේදයක් ස්කන්ධ ක්‍රමාංක නිශ්චිතවම දක්වන ලද පරමාණුක ප්‍රභේදයක් न्यूक्लाइड नाम वे न्यूक्लाइड नाम वे राइट न्यूक्लाइड කියලා කියන්නේ මොනවද ප්‍රෝටෝන සංඛ්‍යාව සහ අර සමස්ථානික වගේ වෙන්නේ නැති ඒවා සමස්ථානික වල ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වුණානේ එතකොට න්यूक्लाइड වල ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ තේරුණානේ රයිට් न्यूक्लाइड ඔතනින් ඉවරයි රයිට් දාන ඊළඟ මාතෘකාව ඔන්න වැදගත් කොටසකට ඇතුල් වෙන්නයි හදන්නේ වැදගත් කොටසකට ඇතුල් වෙන්නයි හදන්නේ පාඩමේ පරමාණුක ආකෘතිය දාගන්න මාතෘකාව පරමාණුක ආකෘතිය हरी राइट මොකද පුතේ මේ පරමාණුක ආකෘතිය කියන්නේ හරි ඔයාලගේ ඔය චූටි මොලේට තේරෙන විදිහට පරමාණුවක් ඇතුලේ මොනවද තියෙනවා කියලා දන්න ඔයාලගේ ඔය චූටි මොලේට තේරෙන විදිහට පරමාණුවක් ඇතුලේ මොනවද තියෙනවා කියලා දන්න පරමාණුවක් ඇතුලේ කොස් ඇට ඉච්චර චූටි නෑ නේද ඈ චූටි මොලේ කියවට පරමාණුවක් ඇතුලේ නිකන් කොස් ඇට තියනවා වගේ අදහසක් තියෙනවනම් මොලේ පොඩ්ඩක් චෙක් කරගන්න වෙනවා හරි ළඟදීම හරි පරමාණුවක් ඇතුලේ තියෙනවා ප්‍රෝටෝන right ප්‍රෝටෝන තියෙනවා ආය ඉලෙක්ට්‍රෝන තියෙනවා ආය නියුට්‍රෝන තව න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා මෙන්න මේ දේවල් තමයි අඩංගු වෙන්නේ පරමාණුවක් තුල මෙන්න මේ දේවල් කොහොමද අඩංගු වෙන්නේ මේ දේවල් කොහොමද පරමාණුවක් ඇතුලේ තියෙන්නේ මෙන්න මේ පිළිබඳව ඉදිරිපත් කරන ලද ආකෘති වලට තමයි පරමාණුක ආකෘති කියලා කියන්නේ මේ විදිහට මෙයාලා පිහිටන ආකාරය ඉදිරිපත් කරන ලද එක එක ආකෘති තියෙනවා අතීතයේ ඉඳන් මේ වෙනකම් ආකෘති කිහිපයක් ඔස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ තේරුණාද right දැන් මොකද්ද පරමාණුක ආකෘතියක් කියන්නේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන සහ න්‍යෂ්ටි කියන කට්ටිය පරමාණුය ඇතුලේ ඉන්නේ කොහොමද එයාලා හැඩ ගැහිලා ඉන්නේ කොහොම ඉන්නද මේ දේවල් පිළිබඳව ඉදිරිපත් කරන ද ආකෘතිය තමයි පරමාණුක ආකෘතිය කියලා කියන්නේ එහෙනම් right නියම බලන්න දාලා තර ලකුණු නම් ඕනේ නැතත් කමන්නේ හරි ලියන්න පරමාණුව තුල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන परमाणु තුල इलेक्ट्रॉन प्रोटॉन न्यूट्रॉन सह न्यष्टि
න්‍යෂ්ටිය සහ න්‍යෂ්ටිය සකස් වී ඇති ආකාරය සකස් වී ඇති ආකාරය පරමාණුක ආකෘතියයි පරමාණුක ආකෘතියයි right පරමාණුක ආකෘතියයි ඊපස්සේ ලියන්න මේ පරමාණුක ආකෘතිය එක් එක් කාලෙදී විවිධ මත දැරුවා ලියන්න එක් කාලවලදී පරමාණුක ආකෘතිය පිළිබඳ විවිධ මත පළවිය හරි මොනවද මේ විවිධ මත කිහිපයක්ම පළ වුණා මම එකෙන් තුනක් ගන්නම් රදර්ෆර්ඩ්ගේ ආකෘතිය දෙක ග්‍රහ ආකෘතිය තුන නූතන ආකෘතිය right මම මේ නෝට් එකත් එක්ක බෝඩ් එකේ ලියනවා හරි ඒ නිසා නෝට් ලස්සනට කම්ප්ලීට් වෙන්න ඕනේ ඈ මම නෝට් එක බෝඩ් එකේ ලියනවානේ ඔය වචන එහෙම අඩුවෙන් එහෙම ලියන්නේ නැහැ හරි මම කියනකොට කියන එක මම ලියනවා බෝඩ් එකේ right හරිද නූතන ආකෘතිය right අපි මේකෙන් කතා කරන්නේ පරමාණුක ආකෘතිය යටතේ නූතන ආකෘතිය පිළිබඳයි මෙතනින් එහාට අපි කතා කරනවා නූතන ආකෘතිය පිළිබඳව right දාගන්න මාතෘකාව නූතන ආකෘතිය නූතන ආකෘතිය right පරමාණුවක් කියන්න පරමාණුවක නූතන දැන් ආකෘතිය පිළිබඳ නූතන ආකෘතියක් ඉදිරිපත් කරන්න හේතුව උනේ හැමදේටම හේතුවක් තියෙන්න එපා මේකේ නූතන ආකෘතියක් ඉදිරිපත් කරන්න හේතුව උනේ right මේක නූතන ආකෘතියක් ඉදිරිපත් කරන්න හේතුව උනේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීම් වලින් අපි ඉස්සරහට ඒවා හදාරනවා තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීම් වලින් ඔප්පු වුණා තරංග ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටේට තියෙන්නේ කියලා. න්‍යෂ්ටිය වටේට ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා ඔප්පු වුණා. සහ මේ ඉලෙක්ට්‍රෝන වලට ඔය කියන ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ගුණ කියන්නේ මොනවද? අංශුවක් ගත්තාම යට ස්කන්ධ තියෙනවා. අංශුවක් ගත්තාම යට ස්කන්ධයක් තියෙනවා. අවකාශය ඉඩක් ගන්නවා. එන අංශුමය ගුණත් ඒ වගේමයි තරංගමය ගුණත්. මොනවද තරංගමය ගුණ කියන්නේ? නිකන් ආලෝකය කියන්නේ තරංගයක්. එයාලට ස්කන්ධයක් තියනවද? නැහැ. එතකොට තරංගමය ගුණත් කියන ගුණ දෙකම දරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට. හරිද?
ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ගුණ මෙන්ම තරංගමය ගුණ කියන දෙකම දරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට. මෙන්න මේ වගේ වැදගත් කරුණු රාශියක් මේ වගේ වැදගත් කරුණු රාශියක් මේ කියන තරංගයාන්ත්‍ර විද්‍යාවේදී ඔප්පු කරගන්න පුළුවන් වුණා. මේ කියන තරංගයාන්ත්‍ර විද්‍යාවේදී ඔප්පු කරගන්න පුළුවන් වුණා. මේ නිසා මොකද වෙන්නේ? මේ නිසා තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව හැදුවා නූතන ආකෘතියක් පරමාණුව පිළිබඳ. පරමාණුව පිළිබඳ නූතන ආකෘතියක් හැදුවා. පැහැදිලිද? රයිට්. ලියමු. පරික ලියලා ඉමු. හරි. ලියමු. පරමාණුව පිළිබඳ නූතන ආකෘතිය පරමාණුව පිළිබඳ නූතන ආකෘතිය පරමාණුව පිළිබඳ නූතන ආකෘතිය ගොඩනැගීමට හේතු වූයේ ගොඩනැගීමට හේතු වූයේ උතන ඉහළ ලියන්න යන්න ගොඩනැගීමට හේතු වූයේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීමය ගොඩනැගීමට හේතු වූයේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීමය තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීමය තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීමය right ඊළඟ ඒකටම ලියන්න යන්න නූතන ආකෘතියට අනුව න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිත වීම සිදුවන ආකාරය පැහැදිලි කරයි. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතය සිදුවන ආකාරය පැහැදිලි කරයි. න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන චලිතය සිදුවන ආකාරය පැහැදිලි කරයි. තේරුණාද? right ඊළඟ කරුණ ලියන්න පහ ගන්න. මෙන්න මේ තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව අපි ඉලෙක්ට්‍රෝන ආරෝපණ ස්කන්ධය හෙව්වනේ මම වීඩියෝ වල දාලා තිබ්බේ. තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය සහ ස්කන්ධය ආරෝපණය වගේ දේවල් සර්ව සම වුණාට ඉලෙක්ට්‍රෝනින් ඉලෙක්ට්‍රෝනට මේ දේවල් සර්ව සම වුණාට මේ ඉලෙක්ට්‍රෝන වල ගබඩා කරගන්න ලබන ශක්තිය එකිනෙකට වෙනස්. අපි දන්නවා න්‍යෂ්ටිය වටේට ශක්ති මට්ටම් වල තමයි මේ ඉලෙක්ට්‍රෝන කියන જાති ඉන්නේ. ඒකට මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනයේ තියෙන ශක්තිය නෙවෙයි මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනයේ තියෙන්නේ. තේරුණාද? මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනයේ තියෙන ශක්තිය නෙවෙයි මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝනයේ තියෙන්නේ. එයාගේ ශක්තිය නෙවෙයි තවත් ශක්ති මට්ටමක තියෙන ඉලෙක්ට්‍රෝනයේ තියෙන්නේ. මෙන්න මේ තරංග යාන්ත්‍ර විද්‍යාවේ හැදෑරීම වලට අනුව ඔප්පු වුණා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය සහ ආරෝපණය කියන ඒවා නියත වුණාට එයා විසින් ගබඩා කර ගන්න ලබන ශක්තිය වෙනස් කියලා. පැහැදිලිද? එයා විසින් ගබඩා කර ගන්න ලබන ශක්තිය වෙනස් කියලා ඔප්පු වුණා. right ලියමු පුතේ ලියමු. තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන ස්කන්ධය
ස්කන්ධය ආරෝපණය වැනි ගුණ අතින් ස්කන්ධය ආරෝපණය වැනි ගුණ අතින් ස්කන්ධය ආරෝපණය වැනි ගුණ අතින් භෞතිකව සර්වසම වන නමුත් භෞතිකව සර්වසම වන නමුත් භෞතිකව සර්වසම වන නමුත් ඒවා විසින් ගබඩා කරනු ලබන ඒවා විසින් ගබඩා කරගනු ලබන ශක්ති ප්‍රමාණ මත එකිනෙකට වෙනස් වේ. ශක්ති ප්‍රමාණ මත එකිනෙකට වෙනස් වේ. right හරි. මෙන්න මේ ශක්ති ප්‍රමාණය වෙනස් නිසා තමයි ඉලෙක්ට්‍රෝන එකිනෙක වෙනස් ශක්ති මට්ටම් වල පිහිටන්නේ. තේරුණාද? දැන් නිකමට හිතන්න මම නිකමට කියන්නේ මේ ඉලෙක්ට්‍රෝනෙට තියෙනවා ශක්තියක් කිලෝජූල් 340ක්. බොරුවක් කිව්වේ පට්ටබල් බොරුවක් කිව්වේ හරි. කිලෝජූල් 340ක් තියෙනවා. එයා ඉන්නේ මේ ශක්ති මට්ටමේ නම් තව ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එයා කිලෝජූල් 670ක් වගේ වෙනවා. එහෙනම් මෙයා ඉන්නේ ඊට වඩා වෙනස් ශක්ති මට්ටමක. තේරුණාද? එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මේ කියන ශක්තිය අණුව තමයි මේ කියන ඉලෙක්ට්‍රෝන වලට තියෙන ශක්තිය අණුව තමයි එයාලා ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට වෙනස් වෙලා වැටෙන්නේ. තේරුණාද? ශක්ති මට්ටම් වලට වෙනස් වෙලා වැටෙන්නේ. පැහැදිලිද? රයිට් පුතේ. ලියමු තර ලකුණක් දාලා. ලියමු තර ලකුණක් දාලා. එක් එක් ඉලෙක්ට්‍රෝන සතුවන ශක්ති ප්‍රමාණය මත එක් ඉලෙක්ට්‍රෝන සතුවන ස්පීඩ් වැඩි නම් කියන්න ඒක වැඩි නම් කියන්න හරි එක් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණ සතුවන ශක්ති ප්‍රමාණ මත ඒවා න්‍යෂ්ටිය වටා එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් තුල පවතී. ඒවා එකිනෙකට වෙනස් ශක්ති මට්ටම් වල පවතී. right right
එකිනෙක වෙනස් ශක්ති මට්ටම් වල පවතී කියලානේ කියවෙන්නේ. එතකොට මම ඊළඟට කිව්වා මේ ඉලෙක්ට්‍රෝන කියන කට්ටියට තරංග විද්‍යාවට අනුව තරංග යාන්ත්‍ර විද්‍යාවට අනුව මේ ඉලෙක්ට්‍රෝන කියන කට්ටියට අංශුමය ගුණ හා තරංගමය ගුණ කියන දෙකම තියෙනවා. අංශුමය ගුණ හා තරංගමය ගුණ කියන දෙකම තියෙනවා මේ කියන ඉලෙක්ට්‍රෝන වලට. දැන් තරංග විද්‍යාවට අනුව මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ගුණ තියෙනවා. අංශුමය ගුණ තියෙනවා. ඒ වගේමයි තරංගමය ගුණක් තියෙනවා. මොනවද මේ අංශුමය ගුණ කියන්නේ? අංශුවකට තියෙන පුළුවන් ගුණ මොනවද? ස්කන්ධයක් තියෙන්න පුළුවන් අංශුවකට. ස්කන්ධයක් තියෙන්න පුළුවන්. ආය පරිමාවක් තියෙන්න පුළුවන්. අංශුවකට පරිමාවක් තියෙන්න පුළුවන්. ඝනත්වයක් තියෙන්න පුළුවන්. මේවා තමයි අංශුමය ගුණ. මොනවද පුතේ තරංගමය ගුණ කියන්නේ? තරංගයකට තියෙන්න පුළුවන් ගුණ මොනවද? පරාවර්තනය වෙන්න පුළුවන්. වර්තනය වෙන්න පුළුවන්. විවර්තනය වෙන්න පුළුවන්. විවර්තනය වෙන්න පුළුවන්. මෙන්න මේ ගුණ තමයි තරංගමය ගුණ කියන්නේ. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වලට අංශුමය ගුණ වගේමයි තරංගමය ගුණක් තියෙනවා. මෙන්න මේ ගුණ දෙකම තියෙන නිසා අපි කියනවා ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා ද්විත්ව ස්වභාවයක් කියලා. ද්විත්ව ස්වභාවයක් පවතිනවා කියලා කියනවා. ඒ ද්විත්ව ස්වභාවයක් තියෙනවා කියලා කියන්නේ අංශුමය ගුණ වගේම තරංගමය ගුණ තියෙන නිසා. තේරුණා නේද? right. ලියමු තර ලකුණක් දාලා. තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව තරංගයාන්ත්‍ර විද්‍යාවට අනුව ඉලෙක්ට්‍රෝන වලට අංශුමය මෙන්ම තරංගමය ගුණ පවතී. right. දැන් දාගන්න අංශුමය ගුණ කියලා ඉස්සර ඉරක් ගහලා ලියන්න. තරංගමය ගුණ කියලා ඉස්සර ඉරක් ගහලා ලියන්න. පරාවර්තනය, විවර්තනය, වර්තනය. right.
ඉස්පිරිකා මේ දැන් ආවනම් ඔයා මේ ටික ලියන්න එපා හරිද මේ දැන් ආපු කෙනාට මම කියන්නේ මට ඇහුන්නේ නැහැ ඉස්පිරිකා කියප එක මේ දැන් ආපු කෙනා මම මේ දෙන ටිකක් ලියන්න එපා මම එයාට කියන්නම් මෙතන ඉඳන් ලියන්න පටන් ගන්න කියලා එතකොට පිටුවක් විතර ඉඩ දීලා ලියන්න පටන් ගන්න ඈ හරි එතකොට අපි ද්විත්ව ස්වභාවය කියන කතාව කිව්වේ නැහැ. එහෙනම් අංශුමය සහ තරංගමය ගුණ දෙකම තියෙන නිසා ඉලෙක්ට්‍රෝන මොකක් කියලා කියනවාද අපි ඉලෙක්ට්‍රෝන වලට තියෙනවා ද්විත්ව ස්වභාවයක් කියලා කියනවා. තේරුණානේ? right. ලියමු. ඉලෙක්ට්‍රෝනයකට චලනය විය හැකි පරාසය වැඩි වන විට චලනය විය හැකි පරාසය වැඩි වන විට එය අංශුමය ලක්ෂණද චලනය විය හැකි පරාසය අඩු වන විට චලනය විය හැකි පරාසය අඩු වන විට තරංගමය ලක්ෂණද පෙන්눔 කරයි නැත්නම් පෙන්눔 කරයි මෙම හැකියාව ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය ලෙස හැඳින්වේ. මෙම හැකියාව ඉලෙක්ට්‍රෝනයක ද්විත්ව ස්වභාවය ලෙස හැඳින්වේ. right highlight කරලා තියාගන්න මේක highlight කරලා තියාගන්න. ඉලෙක්ට්‍රෝනයකට චලනය විය හැකි පරාසය වැඩි වෙනකොට මොනවා විදියටද අංශුමය විදියටත් චලනය විය හැකි පරාසය අඩු වෙන විට තරංගමය විදියටත් හැසිරෙන්න පුළුවන්. හරි හැසිරෙන්න පුළුවන්. right තේරුණාද දැන්? නෝට ඉලෙක්ට්‍රෝනයේ තරංගමය ගුණ සහ අංශුමය ගුණ කියන දෙකම එකවර වෙන්න පුළුවන්ද? තරංගමය ගුණයි අංශුමය ගුණයි දෙකම එකවර තියෙන්න පුළුවන්ද? බෑ. පරාසය අඩු චලනය වෙන්න පුළුවන් පරාසය අඩු වෙන වෙනකොට අංශුමය ගුණත් චලනය වෙන්න පුළුවන් පරාසය වැඩි වෙනකොට තරංගමය ගුණත් තමයි ඇති වෙන්නේ. දෙකම එකවර වෙන්න බෑ. තේරුණාද පුතේ? right නේද? මම කීවද්ද ලියන්න දෙන්නේ? right දාගන්න මාතෘකාව ද්විත්ව ස්වභාවය right
right නේ හරි ද්විත්ව ස්වභාවය එහෙනම් ද්විත්ව ස්වභාවය කියන්නේ මොකක්ද අංශුමය මෙන්ම තරංගමය ගුණ කියන දෙකම දැරීමයි මෙන්න මේ නිසා තරංග වලට දාන සමීකරණත් ඉලෙක්ට්‍රෝන සඳහා දාන්න පුළුවන් අංශු වලට දාන සමීකරණත් ඉලෙක්ට්‍රෝන සඳහා දාන්න පුළුවන් හරිද ඒ කියන්නේ මොනවා හරි සමීකරණ දෙයක් ගත්තොත් එහෙම අංශු වලින් ඔප්පු කරපු සමීකරණයක් ගත්තොත් එහෙම එයා පාවිච්චි කරන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට තරංගමය ගුණ සඳහා සමීකරණයක් ගත්තොත් එයා පාවිච්චි කරන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට තේරුණාද හා right ලියන්න ඉලෙක්ට්‍රෝන अंशुमय मेन्म तरंगमय गुण धरण बැවින් तरंगमय गुण धरण बැවින් ඉලෙක්ට්‍රෝනයේ හැසිරීම පැහැදිලි කිරීමට අංශු වලට හා තරංග වලට යොදන සමීකරණ භාවිතා කළ හැක තරංග වලට යොදන සමීකරණ භාවිතා කළ හැක හරි ඒ යටතේ එනම් භාවිතා කරන්න පුළුවන් අංශුමය වන්ම මේ තරංගමේ ගුණ තියෙන ඒවා right अंशुमय හැසිරීම සැලකපුවාම अंशुमय ලියන්න එපා අහගෙන ඉන්න अंशुमय හැසිරීම සලකා අයින්ස්ටයින් සමීකරණයෙන් अंशुमय හැසිරීම සලකලා අයින්ස්ටයින්ගේ සමීකරණය පාවිච්චි කරපුවාම අපිට ලියන්න පුළුවන් සමීකරණයක් තියෙනවා E සමානයි mc වර්ගය E සමානයි mc වර්ගය right මම යාළුවගේ පද හඳුන්වන්නම් E කියන්නේ ශක්තිය M කියන්නේ ස්කන්ධය C කියන්නේ ආලෝකයේ ප්‍රවේගය සමහර තැන්වලද උතන B කියලාත් ගන්නවා MB වර්ගය කියලා දානවා හරි ආලෝකයේ ප්‍රවේගය right ආලෝකයේ ප්‍රවේගයේ උත්තරේ ආලෝකයේ ප්‍රවේගය ගණනය කරලා හදලා තියෙනවා 3 වැඩි කිරීම 10 8යි ms වෙන එක 3 වැඩි කිරීම 10 8යි ms වෙන එකයි කියන්නේ ඔන්න තියෙනවා ආලෝකයේ ප්‍රවේගය තේරුණාද right මේ තියෙන්නේ අංශුමය ගුණධර්ම මේ පැත්තෙන් ගත්තාම ඊළඟ මම සමීකරණය දානවා तरंगमय गुण පැත්තෙන් ප්ලාන්ක් සමීකරණය तरंगमय හැසිරීම සලකා ප්ලාන්ක් සමීකරණය
तरंगमय හැසිරීම සලකා ප්ලාන්ක් සමීකරණයෙන් तरंगमय गुण ගත්තහම E සමානයි h mu කියලා එනවා සමීකරණය. E සමානයි h mu කියලා එනවා සමීකරණය. right මේ තියෙන ඔය කට්ටියට මම කියලා දීපු පළවෙනි සමීකරණය. මේ තියෙන ඔය කට්ටියට මම කියලා දීපු දෙවෙනි සමීකරණය. මෙයා ආවේ මොනවා මගින්ද? තරංගමය හැසිරීම මගින්. තරංගමය හැසිරීම මගින් තමයි මෙයා ආවේ. මෙයාගෙත් E කියන්නේ ශක්තියමයි. h කියන්නේ මෙයාගේ h කියන්නේ ප්ලාන්ක් නියතය. මෙයාගේ h කියන්නේ ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය අගය අපිට දෙනවා පේපරේදී. ප්‍රශ්න පත්‍රයේ උඩම ප්‍රශ්න පත්‍රයේ පටන් ගන්න තැන උඩම ප්ලාන්ක් නියතය අගය දෙනවා. ප්ලාන්ක් නියතය අගය 6.62 වැඩි කිරීම 10^34යි. 6.62 වැඩි කිරීම 10^34යි ජූල් තප්පර. මෙන්න දෙනවා ප්ලාන්ක් නියතය අගය. ප්ලාන්ක් නියතය අගය අපිට දෙනවා පේපරේදී. පැහැදිලිද? එහෙනම් අපි සමීකරණ දෙකක් ගත්තා. mu මෙයාගේ නම මෙයා කියවන්නේ mu කියලා. හරිද? mu මේ මෙහෙම ලිව්වා mu. හරි. E සමාන h mu. mu කියලා කියන්නේ සංඛ්‍යාතය. mu කියලා කියන්නේ සංඛ්‍යාතය. මේ 3 වැඩි කිරීම 10 8 කියන එක මේ 8 ලියා ගන්න. හරි. 3 වැඩි කිරීම 10 8යි ms මින එක කියන එක ඉඩමදිනේ මට. mu කියන්නේ නේද මොකක්ද? mu කියන්නේ සංඛ්‍යාතය. mu කියන්නේ සංඛ්‍යාතය. තේරුණාද? පැහැදිලිද? अंशुमय गुण සලකපුවාම අයින්ස්ටයින්ගේ සමීකරණයෙන් E සමානයි mc වර්ගය. E කියන්නේ ශක්තිය, m කියන්නේ ස්කන්ධය, c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. සමහරක් තැන් වලදී c කියන එක v කියලා දෙනවා. E සමාන h mu කියන්නේ h කියන්නේ ප්ලාන්ක් නියතය, mu කියන්නේ සංඛ්‍යාතය. තේරුණානේ? right. උරගටි මේක දාගත්තනේ භාවිතා කළ හැකි කියලා දැම්මනේ. right. එහෙනම් දැන් මේ දෙක ලියාගන්න. දෙපැත්තට පොත වෙන් කරලා දෙපැත්තේ ලියා ගන්න සමීකරණ දෙක. අංශමය ගුණ සලකපුවාම සහ තරංගමය ගුණ සලකපුවාම වෙන සමීකරණ දෙක වෙන වෙනම දෙපැත්තේ ලියා ගන්න.
अनुराधा माइक ऑन करලා තියෙන්නේ. अनुराधा right හරි නේද? එහෙනම් අංශුමය ගුණ සලකපුවාම අපිට එනවා සමීකරණයක් මොකද්ද? E සමානයි mc වර්ගය. තරංගමය ගුණ සලකපුවාම එනවා අපිට E සමානයි h mu කියලා සමීකරණයක් වෙන වෙනම. right හරි. චූටි කාලේ ඔය කට්ටිය ඉගෙන ගත්ත සමීකරණයක්. චූටි කාලේ ඔය කට්ටිය ඉගෙන ගත්ත සමීකරණයක්. තාමත් චූටි තමයි. හරිද? උවිතත් වඩා චූටි කාලේ. ඉගෙන ගත්ත සමීකරණයක් 11 වසරේදී b සමානයි f ලැම්ඩා කියලා. v සමානයි f ලැම්ඩා කියලා. මොකද්ද පුතේ v කියුවේ? ප්‍රවේගය. f කිව්වේ ඒකාලෙදි සංඛ්‍යාතය f කියලා ගත්තා. ලැම්ඩා කිව්වේ ඒකාලෙදි තරංග ආයාමය. මතක නැද්ද? මතක නැත්නම් ඉස්සරහින් ලියා ගන්න. v කියුවේ ප්‍රවේගය. f කිව්වේ ඒකාලෙදි සංඛ්‍යාතය කට්ටි ගත්තේ f කියලා. ලැම්ඩා කිව්වේ තරංග ආයාමය. තරංග ආයාමය. right. මට පුළුවන් මෙයාව දැන් කාලේ විදිහට හදන්න. ඒ කාලේ v කියලා ගත්තා. එහෙනම් දැන් මොකක් කියලාද ගත්තේ ප්‍රවේගය මම? c කියලා ගන්නවා. ඒ කාලේ f කියලා ගත්තා. දැන් මොකක්ද මම සංඛ්‍යාතයට ගත්ත අකුර? mu කියලා ගත්තා. ඒ කාලේ ලැම්ඩා කියලා ගත්තා. දැන් ලැම්ඩාම තමයි.
ලැම්ඩාම තමයි. ලැම්ඩා වෙනස් වෙන්නේ නැහැ. right මේ නිසා බැවින් මේ c සමානයි mu lambda බැවින් මම මෙතන mu උක්ත කරනවා. mu උක්ත කරන්න මොකද කරන්නේ? ලැම්ඩාව පල්ලයට යනවා. ලැම්ඩාගෙන් බෙදනවා. නම් mu සමානයි කියලා එනවා c බෙදීම ලැම්ඩා. mu සමානයි කියලා එනවා c බෙදීම ලැම්ඩා කියලා සමීකරණය. මෙන්න තියෙනවා කට්ටියගේ තුන්වෙනි සමීකරණය. මේ ඇවිල්ලා දෙවෙනි සමීකරණය, මේ ඇවිල්ලා පළවෙනි සමීකරණය. මේ ඇවිල්ලා කට්ටියගේ තුන්වෙනි සමීකරණය. mu සමානයි c බෙදීම ලැම්ඩා. හරි. mu සමානයි c බෙදීම ලැම්ඩා. එතකොට කට්ටිය දැන් mu කියන්නේ මොකක්ද කියලා දන්නවනේ. mu කියන්නේ සංඛ්‍යාතය, c කියන්නේ ආලෝකයේ ප්‍රවේගය, ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. right. මොනවයි කට්ටියගේ තුන්වෙනි සමීකරණය. දැන් මම කරන වැඩේ තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. right. තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. තුනෙන් දෙකට ආදේශය. තුන්වෙනි එකේ නිව්ට ආපු උත්තරේ c බෙදීම ලැම්ඩා මම දෙවෙනි සමීකරණයට ආදේශ කරනවා. එතකොට මොකක්ද දෙන්නේ? e සමානයි h නිව්ට ආ උත්තරයක් මොකක්ද කියලාද? c බෙදීම ලැම්ඩා කියලා. එහෙනම් එයාව ගෙනලා මෙතෙන්ට ආදේශ කරනවා. ඊට ලැම්ඩා කියලා. එහෙනම් මෙතනින් එනවා සූත්‍රය e සමානයි h c යට ලැම්ඩා කියලා. මෙතනින් එනවා සූත්‍රයක් e සමානයි h c යට ලැම්ඩා කියලා. තේරුණාද? මෙන්න එනවා කට්ටියගේ හතරවෙනි සමීකරණය. මෙන්න කට්ටියගේ හතරවෙනි සමීකරණය. right. ඔන්න එනවා කට්ටියගේ හතරවෙනි සමීකරණය. right. මම සමීකරණ හතරක් ඔප්පු කරගත්තා. මම මේ හතර වෙන වෙනම ලියනවා. පළවෙනි සමීකරණය අයින්ස්ටයින්ගේ සමීකරණය E සමානයි mc වර්ගය. උනාට පළවෙනි සමීකරණය. දෙවෙනි සමීකරණය ප්ලාන්ක් සමීකරණය E සමානයි h mu. තුන්වෙනි සමීකරණය mu සමානයි c බෙදීම ලැම්ඩා. right. හතරවෙනි සමීකරණේ E සමානයි h c යට ලැම්ඩා. දෙන්නාද? right. මේ කට්ටිය මේ දෙක ලියන්න නැවතුනේ. දැන් මෙතනින් පටන් ගන්න. මේක ලියන්න. මේක ලියලා ඉවරලා හතරවෙනි සමීකරණේ මෙතනින් යන්න ලිය. මේක ලියන්න එපා. හරි මම ඔය සාරාංශයක් විදිහට ගත්තේ ඒ ටික ලියන්න එපා. මෙන්න මෙතනින් පටන්ගෙන මේ ටික ලිව්වා. mu සමානයි c බෙදීම ලැම්ඩා කියලා ගත්තා. mu ගියාගේ 3න් 2කට ආදේශ කරා කියලා මෙතනින් එකක් ගන්න. හරි පටන් ගන්න. ඉන්නකෝ ඉතුරු එකක් කරලා දාමු. හරි. එහෙනම් මේක තමයි ඔකට ඉස්සලා ලියන්න ඕන. ඊට පස්සේ 3න් 2කට ආදේශ කරලා මෙතෙන් ගන්නවා. හරි. ඉතුරු එකත් මම මෙතනම කරලා දාන්නම්. මෙන්න එනවා ඊට උත්තරයක්. මෙන්න එනවා ඊට උත්තරයක්. නේ? හතරවෙනි සමීකරණේ මේ තියෙන හතරවෙනි සමීකරණේ. හතරවෙනි සමීකරණේ තුන්වෙනි සමීකරණේ ගත්තාම දෙවෙනි සමීකරණේ හතරවෙනි සමීකරණේ පළවෙනි සමීකරණේ ගත්තාම මේ සමීකරණ දෙක මොකද වෙන්නේ? හතරවෙනි සමීකරණේ තියෙන e සමාන hc බෙදීම ලැම්ඩා. පළවෙනි සමීකරණේ තියෙන e සමාන mc වර්ගය. සමීකරණ දෙකේ වම් පැත්ත මොකද වෙන්නේ? වම් පැත්ත සමානයි. දෙකේම තියෙන e මයි. එහෙනම් සමීකරණ දෙක මොකද වෙන්නේ? සමීකරණේ දකුණු පැත්තත් සමාන වෙනවා. අපි දන්නවා නියමයක් වම් පැත්ත සමානයි. සමීකරණයක වම් පැත්ත සමානයි නම් දකුණු පැත්ත නිකම්ම සමාන වෙනවා. එහෙනම් හතරවෙනි සමීකරණයේ වම් පැත්ත කියන්නේ hc යට දකුණු පැත්ත කියන්නේ hc යට ලැම්ඩා. පළවෙනි සමීකරණය කියන්නේ mc වර්ගය. mc වර්ගය. හරි. සුළු කරන්න මේ පැත්තේ c කෙනෙක්ට මෙතන c එකක් කැපිලා යනවා. හරි. මේ පැත්තේ c කෙනෙක්ට අනිත් පැත්තේ c එකක් කැපිලා යනවා. ලැම්ඩාව උක්ත කරන්න. මේ ඉර යට තියෙන ලැම්ඩාව උක්ත කරන්න.
ලැම්ඩා උඩට යවලා මේ එකතු වෙලා තියෙන mc ව පල්ලෙහාට ගේන්න. මෙතනින් එනවා තව සමීකරණයක්. ලැම්ඩා සමානයි h mc කියලා. ලැම්ඩා සමානයි h mc කියලා සමීකරණයක් එනවා. මේකට අපි කියනවා මෙන්න මේ සමීකරණ අපි කියනවා ඔය සමීකරණ අපි කියනවා डी ब्रोगली समीकरण කියලා. डी ब्रोगली समीकरण කියලා කියනවා. डी ब्रोगली समीकरण කියලා කියනවා. තේරුණාද? නම් डी ब्रोगली समीकरणය මෙන්න මේ එන තරංග ආයාමය ලැම්ඩාට අපි කියනවා डी ब्रोगली තරංග ආයාමය කියලා කියනවා. මෙන්න මේ තරංග ආයාමය කියනවා අපි डी ब्रोगली තරංග ආයාමය කියලා කියන එක විශේෂණය. හරි. डी ब्रोगली තරංග ආයාමය කියලා කියනවා. දෙය डी ब्रोगली තරංග ආයාමය කියලා කිව්වොත් මතක තියාගන්න ඔය කියන්නේ डी ब्रोगली සමීකරණයේ තියෙන තරංග ආයාමය කියන එක. එහෙනම් डी ब्रोगली තරංග ආයාමය කිව්වොත් ඒක මතක තියාගන්න. HDMC ගේ උත්තරේ කියන්නේ. තේරුණාද? මොනවා ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. මොනවා ප්‍රශ්න තියෙනවා අහන්න. ඉතින් පටන් ගත්තා වැඩි කරගෙන ගියා. ඉතින් නවතුවා. පටන් ගන්න. පටන් ගන්න. ඒකට ඔය කට්ටිය ඔය සමීකරණ සෙට් එක මතක තියෙන්න ඕනේ. හරි. සමීකරණ සෙට් එක මතක තියාගන්න ඕනේ. රයිට්. ඔප්පු කිරීම නම් ඕනේ නැහැ. සමීකරණ ඔය මායිති එක ගත්තේ. ඒව ඕනේ නැහැ. ඔය සමීකරණ මතක තියෙන්න ඕනේ. ගණන් අහනවා. ඒ ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ ඔය සමීකරණ දාලා. තේරුණාද? ඉවරයි නම් මෙසේජ් එක දාන්න.
ඉවර නම් කියන්න. right හරි ඒවල නූතන sorry විත්ත ස්වභාවයෙන් අපි ගන්න සමීකරණ තමයි මේ තියෙන්නේ. ඒක මේ වගේ ගණන් හදන්න තියෙනවා. හරි ටියුට් එක ළමයි කීප දෙනෙක්ට හම්බුන්නේ නැහනේ. හරි ටියුට් එක ළමයි කීප දෙනෙක්ට හම්බුන්නේ නැහැ. ඒ නිසා මම ටියුට් එකේ තියෙන ගණන් හදන්නේ නැහැ දැම්ම. හරි ටියුට් එකේ මම බහුතර ගණන් හදනවා. බහුතර ගණන් හදනවා. ඒ නිසා බය වෙන්න එපා. සාමාන්‍ය ටියුට් එකෙන් සෑහෙන ප්‍රමාණයක් ඉවර කරනවා. පරණ ළමයි මයි ක්ලාස් ආවා. යාළුවෝ පොඩ්ඩක් අහලා බලන්න ටියුට් එක කරනවා නැද්ද කියන එක. ටියුට් එක ඒ පරණ ළමයි නම් මම ඔය එක ටියුට් එකක් නෙවෙයි දුන්නේ. ටියුට් ගොඩක් දුන්නා. ඒ කට්ටියට මම ඒ ටික ඔක්කොම එකතු කරලා තමයි ඒ කට්ටියට එකක් විදිහට දුන්නේ. ඒ කට්ටියට මම දුන්නා ඔය ගණන් සෙට් එකට වෙනම ටියුට් එකක් දුන්නා. හරි. ඊට පස්සේ පළවෙනි කැලී ටිකට වෙනම ටියුට් එකක් දුන්නා. අන්තිම ටිකට වෙනම ටියුට් එකක් දුන්නා. තව ඉස්සරහට තියෙන කොන්ටම් අංක අනම්මන ටික. ඒ ටික වෙනම ටියුට් එකක් දුන්නා. ඒ විදිහට තමයි ඒ කට්ටියට දුන්නේ. දැන් අලුතෙන් දුන්න ටියුට් එකේම ඔක්කොම ටික එකතු කරලා එක ටියුට් එකක් දුන්න ඔය කට්ටියට. හරි. හම්බුණාය නම් කොහොමද දන්නේ නැහැ. මෙන්න මේ ටියුට් එක. ඔක්කොම ටික එකතු කරලා එක ටියුට් එකක් දුන්නා. හරි. ඒකට මේක කරා කියන්නේ මේක ඔක්කොම කරන්න බෑ හරිද? මේක තියෙන ඔක්කොම පිටු 36ක් තියෙනවා. මේ ටියුට් එක සමහරක් අයට මේ ලොකු ටියුට් හම්බෙලා ඇති. මට මතක නැහැ චේතනාටම දුන්නේ චේතනානේ sorry අනුරාධට දුන්නේ මම මේකේ කොපි එකක් හේතුව මේ ටියුට් තිබ්බේ නැහැ මගේ ළඟ යා එනකොට. ඒ නිසා තමයි පටගා තිබ්බ කොපිය දුන්නේ. හරිද අනුරාධ? මට මම මේ ඔරිජිනල් ටියුට් එක දෙන්නම් හරි. ඔරිජිනල් ටියුට් එක දෙන්නම්. ඒකට මේකම තමයි ඔයාලට දුන්නේ අනුරාධ හරි. ඒ නිසා වැඩි ඒ ගාන වැඩි මොකුත් හිතන්න එපා. මේකම තමයි ඔයාලට දුන්නේ. නිසල්ටයි දිල්ෂාන්ටයි මම ටියුට් එක අද හවස ඇවිල්ලා දීලා යන්නම් හරි. අද හවස තමයි අද හවස මම මේ මොනොත් ඇවිල්ලා දීලා යන්නම්. මම හිතන් හිටියේ හෙට හවස එන්නම් කියලා. මේ මට ජොබ් එකකට ගිහින් එන ගමන් ඔෆිස් ගිහින් එන ගමන් මොකක්ද දීගෙන එන්න පුළුවන්. චමෝදිට මම ටියුට් එක ගන්න. චමෝදි ටියුට් එක ගන්න මම මතක් කළා. එතකොට අනිත් අය ගගනී පූජනී ඒ දෙනාට මම ටියුට් එක දාලා තියෙන්නේ පෝස්ට් කරලා තියෙන්නේ ලබන සතිය තුලද ඔය දෙන්නට හම්බෙයි හරි රෙජිස්ටර් කරලා පෝස්ට් කරේ එන්න ඉක්මනටම හම්බෙයි ඔය දෙන්නට ටියුට් එක හරි වාෂිනීට මම දුන්නද මේ ටියුට් එක වාෂිනී අවසර දුන්නා වාෂිනී දුන්නා වාෂිනී හරි හරි වාෂිනී හරි එතකොට ටියුට් එක හම්බෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් මම ඔය කියපු නම් ඇරෙන්න මගේ ඔළුවේ තියෙන නම් ටික ඔය මං කිව්වේ ඒ නම් ටික ඇරෙන්න වෙන කවුරු හරි ඉන්නවා නම් හරි මට මැසේජ් එකක් දාන්න හරිද මැසේජ් එකක් දාන්න පරමාණු ව්‍යුහයේ ටියුට් ටික හම්බුනේ නැති කවුරු හරි ඉන්නවා නම්
right මේකේ අකුරු කියව ගන්න පුළුවන් හරිද මේ ගොඩක් චූටි හරිද මේ මම පොත ගහන්න කිව්වේ මේ සයිස් නෙවෙයි මීට වඩා ටිකක් ලොකු සයිස් එකක් තියෙනවා ඒ සයිස් පොත ගහන්න කිව්වේ මුන් ගහලා තියෙන්නේ මේ සයිස් එක හරි ඒ නිසා මේ ඒක මගේ වැරද්දක් නෙවෙයි ඈ කමියුනිකේෂන් එකේ තමයි වැරද්ද තියෙන්නේ right ඒ සයිස් හොඳයි නම් කියන්න මම දිගට මේ සයිස් ගහන්නම් මොකද මටත් ඉතුරුයි සෑහෙන්න හරි මෙන්න ඉවරයි මෙන්න මේ නූතන ආකෘතිය ඔය ටික මම පස්සේ ගණන් හදන්නම් ඒක පස්සේ ගණන් හදන්නම් ඔය වගේ නූතන ආකෘතියේ හරිද ඔය කියපු නූතන ආකෘතිය ඔය නූතන ආකෘතියනේ ඔක්කොම ඔප්පුනේ මේ කියන නූතන ආකෘතියේදී පරමාණු පිළිබඳ නූතන ආකෘතියේදී කරුණු දෙකක් ගැන ඔප්පු වෙලා තියෙනවා. එකක් තමයි න්‍යෂ්ටිය වටා භෞතිකව සර්වසම ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒ කියන්නේ විශාලත්වයෙන් සමානයි. භෞතිකව සර්වසමයි. හරි භෞතිකව සර්වසම ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එක කරුණක් තමයි ඕක. ඊළඟ කරුණ තමයි එම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඒවායේ අඩංගු ශක්තියින්ට ගැලපෙන. මම අර ඉස්සෙල්ලා කිව්වා යම් කිසි ඉලෙක්ට්‍රෝනයකට ශක්තියක් තියෙනවා. ඒ ශක්තියට අදාළ ශක්ති මට්ටම තුන තමයි ඉලෙක්ට්‍රෝනය ගමන් කරන්නේ. තේරුණාද? පරමාණු වටේට ඒ ඉලෙක්ට්‍රෝනේ ගමන් කරන්නේ ඒ ඉලෙක්ට්‍රෝනට අදාළ ශක්තිය ඒ ඉලෙක්ට්‍රෝනේ ශක්තියට අදාළ ශක්ති මට්ටම තුල. තේරුණාද? right. ලියමු වෙනා එතන ලියමු. පරමාණු පිළිබඳ නූතන ආකෘතියේදී එක න්‍යෂ්ටිය වටා භෞතිකව සර්වසම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා භෞතිකව සර්වසම ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. දෙක එම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඒවායේ අඩංගු ශක්තියින්ට ගැලපෙන විවිධ ශක්ති මට්ටම් තුලයි. right කියන්න ඕනේ මොකද කිව්වේ පරමාණු වල නූතන ආකෘතියේදී එකක් තියෙනවා න්‍යෂ්ටිය වටා භෞතිකව ඉලෙක්ට්‍රෝන සර්වසමයි. ඒ වගේමයි එම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඒවට තියෙන ශක්ති මට්ටම් වල. තේරුණාද? right උදාහරණයක් විදිහට මම අදලා පෙන්නන්නම්. න්‍යෂ්ටිය තියෙනවා මෙහෙම. න්‍යෂ්ටිය වටා තියෙනවා එතන මේ වගේ වලලු. තියෙනවා. මේ වලලු වල ඉලෙක්ට්‍රෝන පවතිනවා. මේ තියෙන්නේ මොකද්ද? මම කියපු න්‍යෂ්ටිය. මේ තියෙන වලලු වලට අපි කියනවා. ඔය වලලු වලට අපි කියනවා ශක්ති මට්ටම් කියලා.
ශක්ති මට්ටම් කියලා. තේරුණාද? right. එතන ගන්න මේක. ටික ලස්සන නදින්න ඈ මම ඇඳා වගේ. right හරිද? හරි. එතකොට මෙන්න මේ නූතන ආකෘතියට අනුව මේ ශක්ති මට්ටම් වලමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ කියලා කියන්න හේතු තියෙනවා. හරි. එහෙම කියලා කියන්න ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කියලා කියන්නේ. දැන් අපිට එහෙම විද්‍යාත්මකව ඔප්පු කරන්න නැතුව මොකුත් කියන්න බෑනේ. මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලමයි තියෙන්නේ කියලා ඔප්පු කරගන්න මෙන්න මේ කියන දත්ත වලින් වර්ණාවලි දත්ත අයනීකරණ ශක්ති දත්ත සහ පහන්සිලු පරීක්ෂාව කියන ඔන්න ඔය පරීක්ෂණ වලින් නූතන ආකෘතියේදී ඔප්පු කරා මේ න්‍යෂ්ටිය වටා පවතින ශක්ති මට්ටම් වල තමයි මේ ඉලෙක්ට්‍රෝන කියන જાතිය ඉන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන කියන උපපරමාණු කංශු ඉන්නේ න්‍යෂ්ටිය වටා පවතින ශක්ති මට්ටම් වල කියලා මම අර ඉස්සෙල්ලා කියපු පරීක්ෂණ වලින් ඔප්පු කරගත්තා. තේරුණාද? right. එහෙනම් ලියමු. නූතන ආකෘතිය අනුව නූතන ආකෘතිය අනුව න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය වටා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතින බව පහත දත්ත වලින් සහ පරීක්ෂණ වලින් සනාත වියත වාදත් වලින් සහ පරීක්ෂණ වලින් සනාත වියත right. මොනවද දත්ත? පළවෙනි දත්තේ තමයි වර්ණාවලි දත්ත. දෙවෙනි දත්තේ තමයි අයනීකරණ දත්ත. අයනීකරණ ශක්ති දත්ත. මේ හැමදේම පස්සේ කතා කරනවා පහුවරි. දැනට ලියා ගන්න. තුන්වෙනි එක තමයි පහන්සිලු පරීක්ෂාව. මේ හැම දෙයක්ම සාකච්ඡා කරනවා. වර්ණාවලි දත්ත, අයනීකරණ දත්ත, අයනීකරණ ශක්ති දත්ත සහ පහන්සිලු පරීක්ෂාව. right. ලියා ගන්න. සාන්ත වියත කියලා ලියවනේ. 1 2 3 කියලා දාලා ලියා ගන්න.
right හරිද හරි ස්ක්‍රීන් එක දිහා බලන්නත් ඉඳලා වහන්සේනේ අපි විනාඩි 15ක විතර ඉන්ටර්වල් එකක් ගමු හරි විනාඩි 15ක ඉන්ටර්වල් එකක් ගන්න දැන් වෙලාව 2:47යි ඒ කියන්නේ 3:10 වෙනකොට 3:10 වෙනකොට ආපහු වෙන්න 3:10 වෙනකොට ආපහු වෙන්න ওই පැත්තෙන් අයින් වෙලා ඔය ලින්ක් එකෙන්ම ආපහු වෙන්න හරිද ඔය පැත්තෙන් අයින් වෙලා ඔය ලින්ක් එකෙන්ම ආපහු වෙන්න 3:10 වෙද්දී ආපහු වෙන්න right දත්ත ටික අපි කතා කරා ඊට පස්සේ පළවෙනි දත්ත දාගන්න වර්ණාවලි දත්ත මගින් න්‍යාෂ්ට්‍රීය වටා ඉලෙක්ට්‍රෝන පවතින බව තහවුරු කිරීම right හරි මොකක්ද මේ වර්ණාවලියක් කියන්නේ පුතේ මොකක්ද මේ වර්ණාවලිය අලුත් වචනයක් වර්ණාවලියක් කියලා කියන්නේ විකිරණ මිශ්‍රණයක්. يعني මොකක් හරි විකිරණ මිශ්‍රණයක්. හරි. දැන් සැලට් එකක් වගේ. මේ මිශ්‍රණයේ සංඛ්‍යාතය හා තරංගායාමය වගේ ಗುಣ වෙන විදියට පෙළ ගැස්සුවොත් එහෙම ඒ කියන්නේ අපි ගත්තොත් දේ දුන්න කියන්නේ විකිරණ මිශ්‍රණයක්. හරි. මෙයාලගේ පාට වෙන වෙනවා. රන් ඒ පැත්ත රතු තැඹිලි පඩන කොල්ලා නිල් ඊබෙක් මොකද උනේ අර වර්ණ මිශ්‍ර වෙලා තියෙද්දි හරි වර්ණ මිශ්‍ර වෙලා තියෙන එක වතුර බිඳුව හරහා යනකොට මොකද වෙන්නේ මෙන්න මේ විදිහට පාට වලට කැඩෙනවා පාට වලට කැඩෙන්න කලින් අපි කියනවා අපිට ඔය හම්බෙන ආලෝකය සුදු ආලෝකය කියලා සුදු ආලෝකය ඉරෙන් අපිට ලැබෙන ආලෝකයට අපි කියනවා සුදු ආලෝකය කියලා මෙන්න මේ සුදු ආලෝකය වතුර බිඳුවක් යටින් යවපුවාම තමයි වතුර බිඳුවක් කරා ගියාම තමයි මේ විදිහට වර්ණ වලට බෙදිලා යන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ සුදු ආලෝකය කියන්නේ මොකද්ද? මෙන්න මේ වර්ණවල එකතුවක්. මෙන්න මේ වර්ණවල එකතුවේ තියෙන සුදු ආලෝකය අපිට පුළුවන් මේ විදිහට වර්ණ වලට පෙළ ගස්වන්න. චූටි කාලේ ඉගෙනගෙන තියෙනවා. රතු පාටේ සංඛ්‍යාතය වෙනස්. දම් පාට එක්කනාගේ සංඛ්‍යාතය වෙනස්. මේවා ඉගෙනගෙන තියෙනවා. ඉගෙන ගත්තේ නැත්නම් දැන් ඉගෙන ගන්න. මෙයාලගේ සංඛ්‍යාතය වෙනස්. රතු පාටේ ශක්තිය වෙනස්. දම් පාටේ ශක්තිය වෙනස්. මෙන්න මේ විදිහට ශක්තිය සහ සංඛ්‍යාතය කියන ಗುಣ ශක්තිය සංඛ්‍යාතය සහ තරංග ආයාමය යම් කිසි මිශ්‍රණයක ශක්තිය තරංග ආයාමය සහ සංඛ්‍යාතය වැනි ගුණ පෙළ ගැස්වීමට තමයි කියන්නේ අපි වර්ණාවලියක් කියලා. තේරුණාද? right ලියන්න. වර්ණාවලියක් යනු විකිරණ මිශ්‍රණයක විකිරණ මිශ්‍රණයක් කියලා දාගන්නකො. විකිරණ මිශ්‍රණයක්. ඒවායේ සංඛ්‍යාතය තරංග ආයාමය හෝ ශක්තිය
ශක්තිය වැඩිවන හෝ අඩුවන පිළිවෙලට වැඩිවන හෝ අඩුවන පිළිවෙලට වැඩිවන හෝ අඩුවන පිළිවෙලට සැකසූ සටහනකි සැකසූ සටහනකි සැකසූ සටහනකි සැකසූ සටහනකි රයිට් එහෙනම් ඒවට උදාහරණ දාගන්න උදාහරණ සුදු ආලෝකයේ වර්ණ හත මේ විදිහට පෙළ ගස්සම රතු තැඹිලි කහ කොළ රන් තැඹිලි කළු කොළ නිල් ඉන්දිගෝ දම් මේ විදිහට පෙළ ගස්සුවාම මේ පැත්ත ඉඳන් මෙහෙට යනකොට රතු පැත්ත ඉඳන් දම් පැත්තට යනකොට මෙයාලගේ ශක්තිය වැඩි වෙනවා ශක්තිය වැඩි වේ තේරුණාද රාන් රතු තැඹිලි කහ කොළ නිල් ඉන්දිගෝ දම් වලට යනකොට මෙහි ඉඳන් මෙහෙට යනකොට ශක්තිය වැඩි වෙනවා ඔන්න වර්ණාවලි සටහන තේරුණාද රයිට් එහෙනම් උදාහරණ 1 තව උදාහරණයක් මම දෙන්නම් විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඒවා පස්සේ ඉගෙන ගමු දැන් දාගන්න විද්‍යුත් චුම්බක वर्णावलिय 3 हाइड्रोजन विमोचन वर्णावलिय इवन गणना पास हरी हाइड्रोजन विमोचन वर्णावलिय उदाहरण 3 सुदु आलोके वितरक පැත්තක ඇදලා පෙන්නන්න පාට හත දන්නව නේද? රතු තැඹිලි කහ කොළ නිල් ඉන්දිගෝ දම් මම ලිව්වේ නැත්නම් කට්ටි දන්නවා කියලා හිතලා right पढ़ाई नहीं करूँ ना राइट अने इवरද ලියලා හරි අපි දැන් කතා කරමු විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියන්නේ මොකක්ද කියලා දාගන්න මාතෘකාව
විද්‍යුත් චුම්බක වර්ණාවලිය දාන මාතෘකාව විද්‍යුත් චුම්බක වර්ණාවලිය දාන මාතෘකාව විද්‍යුත් චුම්බක වර්ණාවලිය විද්‍යුත් චුම්බක වර්ණාවලිය හරි මෙන්න මේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇති වෙන්නේ විද්‍යුත් චුම්බක විකිරණයකින් විද්‍යුත් චුම්බක විකිරණයකින් තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලියක් ඇති වෙන්නේ මොකද පුතේ මේ විද්‍යුත් චුම්බක විකිරණයක් කියලා කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණයක් කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රය චුම්බක කියන්නේ මොනවද කියලා දන්නවනේ චුම්බක කියන්නේ කාන්දක් මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය සහ විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඇති කරනු ලබන තරංගවල මේ තියෙන්නේ මගේ චුම්බක ක්ෂේත්‍රය කියලා හිතන්නකෝ චුම්බක ක්ෂේත්‍රය මේ තියෙන්නේ මගේ විද්‍යුත් ක්ෂේත්‍රය ෆිසික්ස් වලට මේවා කියලා දෙනවා පස්සේ ඔය කට්ටියට හරි ඒ චුම්බක ක්ෂේත්‍රයක් මගින් සහ චුම්බක ක්ෂේත්‍රයක් මගින් ඇති කරන තරංග සහ විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඇති කරනු ලබන තරංග right විද්‍යුත් ක්ෂේත්‍රයක් මගින් ඇති කරනු ලබන තරංග බල සංප්‍රයුක්තයක් අපි කියනවා මේවා මේ පැත්තට ලම්බයි හරි මෙහෙම තියෙන ෆ්ලැට් වෙන්න ඕන 3D අඳින්න ඕනේ හරි අපි කියනවා විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රයක් අංශක 90කින් හම්බ කරපුවාම එකට සම්බන්ධ කරාම ඇතිවන සංප්‍රයුක්තයට අපි කියනවා විද්‍යුත් චුම්බක විකිරණයක් කියලා right විද්‍යුත් චුම්බක විකිරණයක් කියලා කියනවා තේරුණාද right ලියන්න විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇතිවන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇතිවන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇතිවන්නේ විද්‍යුත් චුම්බක විකිරණ වලිනි විද්‍යුත් චුම්බක විකිරණ වලිනි විද්‍යුත් චුම්බක විකිරණ වලිනි right එහෙනම් විද්‍යුත් චුම්බක විකිරණයක් කියන්නේ මොකක්ද කියලා ලියාගමු ඊළඟ පොයින්ට් එක ලියන්න විද්‍යුත් චුම්බක විකිරණයක් යනු විද්‍යුත් චුම්බක විකිරණ යනු විද්‍යුත් චුම්බක විකිරණ යනු එකිනෙකට ලම්බක විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක संप्रयुक्तය මගින් නිර්මාණය වන විකිරණයකි සංප්‍රයුක්තය මගින් නිර්මාණය වන විකිරණයකි संप्रयुक्त मगिन निर्माणे वන विकिरणयකි right संप्रयुक्त मगिन निर्माणය වන विकिरणयකි right හඳන්න මේ සටහන හඳ ගන්න ඔය සටහන
right එහෙනම් මොකද්ද විද්‍යුත් චුම්බක විකිරණයක් කියන්නේ චුම්බක ක්ෂේත්‍රයෙන් ඇතිවන කිරණයක් සහ විද්‍යුත් ක්ෂේත්‍රයක් එකට හමු වෙච්චාම ඇතිවන විකිරණය තමයි විද්‍යුත් චුම්බක විකිරණයක් කියලා කියන්නේ right මේ විද්‍යුත් චුම්බක විකිරණ වලින් තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලිය ඇති වෙන්නේ තේරුණාද මේ මම උඩින් කලින් කිව්වා දැන් ලියමු අපව විද්‍යුත් චුම්බක වර්ණාවලිය ගැන ලියමු විද්‍යුත් චුම්බක විකිරණ වල විද්‍යුත් චුම්බක විකිරණ වල ශක්තිය සංඛ්‍යාතය හෝ තරංග ආයාමය ශක්තිය සංඛ්‍යාතය හෝ තරංග ආයාමය වෙනස් වන අණුපිළිවෙලට ගොඩනැගෙන විට වෙනස් වන අණුපිළිවෙලට ගොඩනැගෙන විට වෙනස් වන අණුපිළිවෙලට ගොඩනැගෙන විට සකස් වන සටහන විද්‍යුත් චුම්බක වර්ණාවලියයි හරි මං ආයෙ කියන්න ඒ වාක්‍ය ආපහු කියන්නලු මං ආයෙ කියනවා ලියන්න විද්‍යුත් චුම්බක විකිරණවල ශක්තිය සංඛ්‍යාතය හෝ තරංග ආයාමය වෙනස් වන අණුපිළිවෙලට ගොඩනැගෙන විට සකස් වන සටහන විද්‍යුත් චුම්බක වර්ණාවලියයි right මේ විද්‍යුත් චුම්බක ලියන්න එපා විද්‍යුත් චුම්බක වර්ණාවලිය වල මොනවද තියෙන තරංග විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා කියන්නේ රේඩාර් තරංග ගුවන් විදුලි තරංග ශුද්ධ තරංග හරි අදෝරක්ත කිරණ දෘශ්‍ය ආලෝකය පාරජම්බුල කිරණ X කිරණ සහ ගැමා කිරණ වල එකතුවක් තේරුණාද විද්‍යුත් චුම්බක විකිරණයක් කියලා කියන්නේ ඔය මං කියපු තරංග සහ කිරණ වල එකතුවක් මිශ්‍රණයක් අපිට පුළුවන් මෙයාලගේ ශක්තිය සංඛ්‍යාතය හා තරංගායාමය වෙනස් වෙන පිළිවෙලට පෙළ ගස්වන්න මෙයාලගේ ශක්තිය සංඛ්‍යාතය හා තරංගායාමය වෙනස් වෙන පිළිවෙලට අපිට පුළුවන් මෙයාලව පෙළ ගස්වන්න right අන්නේ පෙළ ගැස්සුවාට පස්සේ අපි කියනවා ඒකට විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා එතන පෙළ ගැස්සුවාට පස්සේ එන සටහනට අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා පැහැදිලිද right බලන්න එහෙනම් මම උක පෙළ ගස්සනවා හරි ඉස්සරවම තියෙන්නේ
රේඩාර් තරංග බලන්න ඉස්සෙල්ලා රේඩාර් තරංග right ඊට පස්සේ ගුවන් විදුලි තරංග ගුවන් විදුලි තරංග right ඉතින් මම පෙර රැස්ෙන්න හදන්නේ ගුවන් විදුලි තරංග ඊට පස්සේ තියෙනවා ශුද්ධ තරංග ශුද්ධ තරංග ඊට පස්සේ තියෙනවා අදෝරක්ත තරංග අදෝරක්ත තරංග ඊට පස්සේ දෘශ්‍ය ආලෝකය දෘශ්‍ය ආලෝකය right ඊට පස්සේ තියෙනවා පාරජම්බුල තරංග UV කියලා කියනවා අපි පාරජම්බුල තරංග ඊට පස්සේ තියෙනවා X කිරණ ඊට පස්සේ තියෙනවා ගැමා කිරණ ගැමා කිරණ right මේ තියෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක මෙන්න මේ කියන තරංග වර්ග ඔක්කොම අඩංගුයි. මිශ්‍රණයක්. මෙන්න මේ මිශ්‍රණය තරංග ආයාමය සහ සංඛ්‍යාතය කියන ඒවා අණුපිළිවෙල පෙළගස්සපුවාම මේ ඉස්සරහම එන ටික අපි කියන රේඩාර් තරංග, ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග, අදෝරක්ත, දෘශ්‍ය ආලෝකය සහ පාරජම්බුල X කිරණ ගැවා කිරණ. මෙන්න මේ විදිහට පෙළගස්සන සටහනට තමයි කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා. හරි. මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මෙහෙට යනකොට මේ පැත්තට යනකොට මේ පැත්තෙන් ඉඳන් මෙහෙම මේ පැත්තට යනකොට ශක්තිය හා සංඛ්‍යාතය වැඩි වෙනවා. ශක්තිය හා සංඛ්‍යාතය වැඩි වෙනවා. මම ශක්තිය දානම් E අකුර හා සංඛ්‍යාතය මම ගත්තා μ වැඩි වේ. මෙහෙනම් මෙහෙට යද්දි ශක්තිය හා සංඛ්‍යාතය වැඩි වේ. එහෙනම් මේ පැත්තේදී මොකද වෙන්නේ? ශක්තිය හා සංඛ්‍යාතය අඩු වෙනවා. මෙහෙට එනකොට තරංග ආයාමය ලැම්ඩා වැඩි වෙනවා. තේරුණාද? මේ දකුණින්දා වමට එනකොට ලැම්ඩා වැඩි. එහෙනම් තරංග ආයාමය වැඩිම මොන තරංගවලද? රේඩාර් තරංගවල. තරංග ආයාමය වැඩිම රේඩාර් තරංගවල. මෙහෙටදී වැඩි වෙනවනේ. right. මෙහෙටදී වැඩි වෙනවා. සිග්නල් වල මොකක් හරි අවුලක් තියෙනවා. right මං කියපුවා මොකුත් ඇහුන්නේ නැහැ නේ. ආයි කියන්න හරි. right ආගන්න. මොකද වෙන්නේ? රේඩාර් තරංග මේ විදිහට මේ පැත්තට යනකොට මෙහෙට යනකොට ශක්තිය මම ගන්නම් E අකුර සංඛ්‍යාතයට ගන්නවා μ අකුර. ශක්තිය හා සංඛ්‍යාතය වැඩි වෙනවා. මේ පැත්ත රේඩාර් වල පැත්ත මෙහෙ ඉඳන් මෙහෙට යනකොට හරි මෙහෙ ඉඳන් මෙහෙට යනකොට මොකද වෙන්නේ? ශක්තිය හා සංඛ්‍යාතය වැඩි වෙනවා. ඒ කියන්නේ ශක්තිය වැඩිම කාගේද විද්‍යුත් චුම්බක විකිරණය වල?
ගැමා කිරණවල. සංඛ්‍යාතය වැඩිම ඒත් ගැමා කිරණවල. ශක්තිය අඩුම මේඩයද ශක්තිය වැඩි වෙනවා නම් මෙන්න තියෙන ශක්තිය අඩුම කෙනා කවුද? රේඩාර් තරංග. right මෙහි ඉඳන් මෙහෙට එනකොට කියන්නේ මේ පැත්තට එනකොට තරංග ආයාමය වැඩි වෙනවා. ලැම්ඩා වැඩි වෙයි. තරංග ආයාමය වැඩි වෙනවා. තරංග ආයාම වැඩිම කාගේද? රේඩාර් තරංගවල. තරංග ආයාම වැඩිම රේඩාර් තරංගවල. තරංග ආයාම අඩුම ගැමා කිරණවල. තේරුණාද? පැහැදිලිද? right හරි. එහෙනම් අන්තිමට ලියාගත්ත නේද? විද්‍යුත් චුම්බක විකිරණවල ශක්තිය සංඛ්‍යාතය හෝ තරංග ආයාමයේ වෙනස් වන අනුපිළිවෙලට ගොඩනැගෙන විට සකස් වන සටහන විද්‍යුත් චුම්බක වර්ණාවලියයි කියලා ලියුවා නේද? ලියලා නේද තියෙන්නේ? ලියලා තියෙනවා නම් මේක අදගන්න. මේ සටහන අදගන්න. මේක තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා කියන්නේ අපි. අදගන්නවා. කවිෂන් මම රෙකෝඩින් එක දෙන්න. දැන් ක්ලාස් එකත් ඉවර කරනවා. ඒ නිසා ඔයාලට අමාරු වෙන්නේ නැති අගම ටික බලන්න ඔයාලා. අන්තිම ටික. ඔව් ඇඳගන්න කිව්වා. ඕක ඇඳගන්න කිව්වා. මේ ක්ලාස් එකට ආපු කට්ටිය ඇහුනේ නැති කට්ටිය ආයෙ රෙකෝඩින් එක ඇහුවත් කමක් නැහැ හරි. රෙකෝඩින් එක ඇහුවත් කමක් නැහැ. මම රෙකෝඩින් එක දෙනවනේ හැමෝටම. ගැමා කිරණ අන්තිමේට තියෙන ගැමා කිරණ හරි අර එහා පැත්තේ කෙළවරේම තියෙන්නේ ගැමා කිරණ මේ ලකුණට තමයි ගැමා කියලා කියන්නේ ගැමා කිරණ විට කලින් තියෙන්නේ x කිරණ
right ඉවරද? right ඊළඟට දාගන්න මාතෘකාව කියන්නේ දිල්ෂාන් පස්වෙනි එක මොකක්ද? බලන්න මේ රේඩාර් තරංග, ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග, හරි? ශුද්ධ තරංග, අදෝරක්ත තරංග, මේ තියෙන්නේ දෘශ්‍ය ආලෝකය, පාරජම්බූල තරංග, ඔක අපි පාරජම්බූල කිරණක් කියනවා. X කිරණ, ගැමා කිරණ. X කිරණ, ගැමා කිරණ. හරිද? right දාගන්න මාතෘකාව. විද්‍යුත් චුම්බක විකිරණවල ගුණ, විද්‍යුත් චුම්බක විකිරණවල ගුණ right මෙතනින් එහාට ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරනවා. ඊළඟ දවසේ කියන්නේ ඉරිදම වෙන්න නැහැ ඇති වෙයි. හරිද? රෑවරුවක් හරි දාලා ඉක්මනට පළවෙනි පාඩම ඉවරයක් කරලා දාන්න ඕනේ. හරිද? මොකද පළවෙනි පාඩම අල්ලල්ලා ඉන්න බෑ. ඔය කට්ටිය දෙවෙනි පාඩමෙත් දැන් අර කට්ටිය පරණ ළමයි මැදක් වෙනකන් ගිහිල්ලා ඉවරයි. ඒක දෙවෙනි පාඩමත් කරන්න එපා මුලින් ඉඳන්. ඒ නිසා පළවෙනි පාඩම ඉක්මනට ඉවර කරන්න ඕනේ. ඒ නිසා මට මගේ මේ රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එක ඉවරනකම් මම ඉන්නේ. මොකද රිවිෂන් එක ඉවර වුණාට පස්සේ ආයෙ මට ක්ලාස් නැහැනේ. එතකොට ඔය කට්ටියට දිගටම දාලා ඔය ටික ඔක්කොම ඉවර කරනවා කොහොමදත් ඉවර කරනවා. එතකොට ඔය කට්ටියට දැන් පළවෙනි පාඩමේ මැදකට එනකන් ගිහිලානේ තියෙන්නේ. ඔය ටිකක් තියෙනවා ඉතින් කරන්න. හරිද? එඩිට් කරපුවාම ඉවරයි. පළවෙනි පාඩම ඉවරයි. right අර මාතෘකාව දාගන්න විද්‍යුත් චුම්බක විකිරණවල ගුණ කියලා දාගෙන නවත්තන්න. මම දිනේ නිව් ස්ටුඩන්ට් ගෲප් එකට දාන්න. හරි? ඒකේ හැමෝම ඉන්නවානේ. එහෙනම් නිව් ස්ටුඩන්ට් ගෲප් එකට දාන්න දිනේ කවද්ද කියලා. right ඒකට සහභාගී වෙන්න අයිතුරු අයත් ඒ පන්තිට සහභාගී වෙන්න. හරි? මම ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පිළිමතලාවේ ක්ලාස් පටන් ගන්නවා. දැන් පළවෙනිදා දෙන්න මේ පළවෙනිදා පටන් ගන්න පුළුවන් කියලා කතාවක් කියනවනේ. හරිද? ඒක මම හරියටම හොයලා බලන්නම්. හරියටම ස්ථිරයි නම් පළවෙනිදා කියන්නේ කවද්ද? මේ පළවෙනිදා ඉඳන් පටන් ගන්න පළවෙනි සෙනසුරාදා ඉඳන්ම පිළිමතලාවේ ක්ලාස් පටන් ගන්නවා. හැබැයි ඔන්ලයින් ක්ලාස් එකක් යනවා. මොකද මගෙන් ඔන්ලයින් ඉගෙන ගන්න ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියට ක්ලාස් නවතින්නේ නැහැ. ඒ කට්ටියට දිගටම යන ගමන් ඔන්ලයින් ළමයින්ටත් දිගටම යන ගමන් පිළිමතලාවේ ක්ලාස් එකක් කරනවා. හරි. ඒකට ක්ලාස් දෙකම අනිවාර්යයෙන්ම යනවා. තේරුණාද? ඔන්ලයින් එකයි පිළිමතලාවේ ක්ලාස් එකයි දෙකම යනවා.